समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु संग मुक्दं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता सद्धम्म सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛාති ඒතුම් සිරිමුව මඩලින් වදාළ ශ්‍රී සද්ධර්මයට ශාස්ත්‍රූ තිලවක තිලක සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා වරප්‍රධාන මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂව සන්ධ්‍යාවේ විකාශනය වන සදහම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේ කරන්නට යෙදෙන්නේ තලවතුගොඩ පදිංචි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යිනී ආයුර්වේද වෛද්‍ය රේණුකා මල්කාන්ති පින්වන්ත මහත්මිය, ඒ වගේම නාලනී පෙරේරා මහත්මිය, රත්නපාල පෙරේරා මහත්මයා, සුනිල් පෙරේරා මහත්මයා, රූපා වසන්ති මහත්මිය යන දරුවන් මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. ඒ සදැහැති පිරිසගේ බලාපොරොත්තු වන්නේ හොරණ පදිංචිව සිට අවුරුදු 96ක් ආයු වින්දනය කරමින් විශේෂයෙන්ම මතු පරපුරේ පැවිදි දිවියක් ප්‍රාර්ථනා කරමින් මතු සංසාරේ පැවිදි ජීවියක් ප්‍රාර්ථනා කරමින් 2015 අප්‍රේල් මාසේ 6 වන දින පරලෝ සැපත් එම් ඩේවිඩ් පෙරේරා ආදරණීය පියතුමා හටද වසර 95ක් ආයු වින්දනය කොට 2021 අප්‍රේල් මාසේ 5 වන දින පරලෝ සැපත් වන්නට යෙදුණු පී සෝමාවතී ආදරණීය මෑණියන් හටද ගම්පල පදිංචිව සිට සිල්නට රත්නායක නැන්දනිය සහ පවුලේ ඥාතීන් ලෙස 2020 සහ 2021 වර්ෂවල මියගිය මෛත්‍රී රත්න කීර්ති වංශ මෙතිතුමාටත් විශේෂඥ වෛද්‍ය රවිනාත් කත්‍රයාරච්චි මෙතිතුමාටත් පින් බලාපොරොත්තුවෙන් සිටින සංසාරේ පුරා මෙලවින් සමුගත් මව්පස පාර්ශවයේ හැම දිනාටමත් පියපස පාර්ශවයේ සියලු ඥාතීන්ටත් මේ උතුම් කුසලානිසංසයේ හේතු කොටගෙන උතුම් නිර්වාණ අවබෝධය ලැබීමටම මේ පින් කුසල් හේතු වාසනා වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාව පෙරටු කොටගෙනයි මේ පින්නති පිරිස මේ පින්කමෙහි දායකත්වයේ දරන්. ඔබටත් ලෝක සත්වයාටත් මේ උතුම් කුසලය නිවන් අවබෝධ පිණිසම උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද කරනු. පින්වත්නි, අද ප්‍රඥා නාලිකාව විකාශනය වන සදහම් දේශනාවෙහි මාතෘකාව වන්නේ නිවන් සඳහා උපනිශ්‍රය වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි දේශනාවක් පවත්වන්නට කියන නිදහස් ආරාධනාව මේ පින්නති පිරිස විසින් ආරාධනාවක් ලෙස ඉදිරිපත් කරනවා. එනිසා මා කල්පනා කළා
අපි හැම දිනාටම ගෝචර භූමියක් ලෞතුරා බුදුහාමුදුරුව වදාලා. ඒ බුදුරජාණන් වහන්සේ ගෝචර භූමිය වදාළේ පින්වත්නි නිවන් මඟ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලා දුන්නේ කිසිම කෙනෙකුට නොඉපදුණු නිවන් මගම උපදවා ගැනීම සඳහා දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ අපි හඳුන්වනවා අසංජාතස්ස මග්ගස්ස සංජානතා කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක් විසින් පින්වත්නි දැක්කේ නැති නොදැක්ක නිවන් මඟ අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ කියලා දුන්න පහදලා දුන්නා. අසංජාතස්ස මග්ගස්ස සංජානේතා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා කිසිම කෙනෙකු නොදැක්ක නිවන් මඟ දැක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එතකොට හිතලා බලන්න මේ නිවන් මඟ අපට කොච්චර සුන්දරව බුදුරජාණන් වහන්සේ දේශනා කළාද කියලා. කිසිම කෙනෙක් පින්වත්නි දේශනා නොකළ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ පුරාවට විවිධ ශාස්ත්‍රූවරු වැඩ හිටියා. විවිධ ලබ්ධිකයන් ජීවත් වුණා. ඒ සියලු දෙනාම අපට දේශනා නොකළ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ මනා ලෙස අපට පැහැදිලි කළා. ඒ නිසා කියනවා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා කියලා. කිසිම කෙනෙක් නොවැදරූ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා පින්වත්නි. ඒ දේශනා කළ ඒ කියලා දුන්නු මාර්ගයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ මනාකොටම බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන හිටපු නිසා. එතකොට මේ නිවන් මඟ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සසරට බැඳිලා නෙවෙයි පින්වත්නි, සසරෙන් එතර වෙලා. සසරෙන් එතර වෙලා බුදුරජාණන් වහන්සේ අපට ඒ නිවන් මාර්ගයේ මනා ලෙස අවබෝධ කරගන්න කියන දේශනාව සිද්ධ කළා. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගෙන ඒ නිසා අපි කියනවා පින්වත්නි මග්ගඤ්ඤු කියලා බුදුරජාණන් වහන්සේට. ඔබ එතකොට මේ ශ්‍රද්ධාසිත ඇති කරගෙන ඉන්නේ අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. බුදුරජාණන් වහන්සේ අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. බුදුරජාණන් වහන්සේ විසින් මේ මාර්ගයේ ගිහින් බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය අවබෝධ කොටගෙන මග්ගඤ්ඤු නිවන් මගම පිළිබඳව මනාකොට බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් ලෝක සත්වයාට දේශනා කළා. ඒ නිසා කියනවා පින්වත්නි මග්ගවිදූ කියලා. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය ගැනමයි පුරා 45 වසක් මුළුල්ලේ ඔබට මට දේශනා කළේ. දිනකට පැය දෙකක් පමණක් සැතපුණු බුදුරජාණන් වහන්සේ ඊතුරු සියලු කාලෙම පින්වත්නි වෙන් කළේ ඔබටත් මටත් ලෝක සත්වයාටත්. නිවන් මඟ පිළිබඳවම බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා. ඒ නිසා අපි කියනවා බුදුරජාණන් වහන්සේට මග්ගවිදූ කියලා පින්වත්නි. ඊළඟට ඊ타ත්ම දක්ෂයි කියනවා බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්නලා දෙන්න, නිවන් මාර්ගයට පමුණුවන්න සත්වයා. නිවන් මාර්ගයට සත්වයා පමුණුවන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. ඒ නිසා අපි කියනවා මග්ග කෝවිදෝ කියලා. මග්ගඤ්ඤු මග්ග කෝවිදෝ මග්ගවිදු අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා අසංජාතස්ස මග්ගස්ස සංජානේතා කියලා බුදුරජාණන් වහන්සේ අපි හඳුන්වන්නේ මේ උතුම් වූ ගුණ කදම්බය නිසා. ඒ බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට දේශනා කළ ගෝචර භූමීන් අතර ඊ타ත්ම ආරක්ෂිත ගෝචර භූමිය තමයි පින්වත්නි සතර සතිපට්ඨානය කියන ගෝචර භූමිය. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳව
අනුපස්සනා කරන මෙනෙහි කරන ශ්‍රාවකයා පින්වත්නි හරි ආරක්ෂිතයි කියනවා. ඒ ආරක්ෂිතයි කියන්නේ මේ සංසාර දුකට ඇද වැටෙන්නේ නැතිව සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන් ආරක්ෂිත භූමියක් තුල ජීවත් වෙනවා. එහෙනම් මේ ධර්ම පරියායෙන් ඔබ ඉවත් වෙලා නම් ඈත් වෙලා නම් ඔබේ භූමිය හරි අනාරක්ෂිතයි කියන බුදුරජාණන් වහන්සේ. ඒ ආරක්ෂිත භූමිය ලෙස බුදුරජාණන් වහන්සේ විස්තර කළ එක් භූමියක් තමයි පින්වත්නි ධම්මානුපස්සනාව කියන ධර්මපරියාය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ ඇති අනිත්‍ය ස්වභාවය දකින්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් පංච උපාදානස්කන්ධයේ නිට්ටයතාවය දකිනවා නම් යම් වූ ශ්‍රාවකෙක් සසරට බැඳුණු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංච උපාදානස්කන්ධයේ නිට්ටයතාවය දකිනවා නම් යම් වූ කෙනෙක් එයා අගෝචර වූ භූමියක ජීවත් වෙන ශ්‍රාවකෙක් කියනවා. පින්වත්නි අපි ඔබට ආරාධනා කරනවා සිහිපත් කරනවා ඔබ මේ ගෝචර භූමියට පැමිණෙන්න කියලා. ඒ ගෝචර භූමිය තමයි පින්වත්නි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය දකින්න මේ උතුම් ධර්මයේ ඔබට නිවන් දොරටුවක් බවටම පත් වේවා යන ප්‍රාර්ථනාවෙන් මේ ධර්මපරියාය ඔබට විස්තර කරලා දෙන්න උත්සාහ දරනවා. ඔබ ඕන තරම් පින්වත්නි අහලා තියෙනවා පංච උපාදානස්කන්ධය කියන වචනේ බොහෝ දේශනාවල. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ විවිධ සූත්‍ර දේශනාවලත් මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඔබ අහලා තියෙනවා දැනගෙන තියෙනවා සුතමේ ඥානය ඔබ ළඟ ඇති කියලා මා විශ්වාස කරනවා. එතකොට ලෝකයේ තියෙන ආර්ය සත්‍ය අතර එකක් තමයි පින්වත්නි දුක්ඛාර්ය සත්‍ය කියන මේ සත්‍ය. එතකොට මේ දුක්ඛාර්ය සත්‍ය විස්තර කරන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, ලෙඩවීම දුකක්, ලෙඩ වැළඳීම දුකක්, මරණයට පත්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වෙන එක දුකක්, ප්‍රියයන් සමග වෙන් වෙන එක දුකක්, කැමැති දේ අපිට නොලැබිලා යනවා නම් දුකක්. කෙටියෙන්ම හකුළු වල කිව්වොත් පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේම දුකක්. ආන්ගේ වචනේ තමයි මා ඔබට මුලින් සඳහන් කළේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය පින්වත්නි නියෝජනය කරන්නේ අයිති වෙන්නේ දුක කියන ස්වභාවයටයි. ආන්ගේ දුකට අයිති කොටස තමයි පින්වත්නි උපාදානස්කන්ධය. එහෙනම් උපාදානස්කන්ධය පිළිබඳව යම් වූ ශ්‍රාවකෙක් අවබෝධ කරගන්නවා නම් ආන්ගේ අවබෝධ කරගන්නේ ශ්‍රාවකයා පින්වත්නි දුක පිළිබඳව අවබෝධයකට පත් වෙනවා. දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධයකට පත් වෙන්න ඕන නම් දුක කියන ධර්මතාවයේ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕන නම් ආන්ගේ අවබෝධ කරගන්න ඕනෑ කරන කෙනා වීරියවන්ත කෙනා කරගන්න ඕන දේ තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස දකින්න, අනිත්‍ය ලෙස අවබෝධ කරගන්න, අනිත්‍ය ලෙස අවබෝධ කරගන්න සිහිය පිහිටුවා ගන්න කෙනා පින්වත්නි දුක්ඛාර්ය සත්‍ය කියන මේ සත්‍ය අවබෝධත්වයට පත් වෙච්ච කෙනෙක් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මේ අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. සිහියෙන් යුක්තව විමසන්න ඕන පින්වත්නි, නුවණින් යුක්තව මේ විමසන්න ඕන. නුවණින් යුක්තව විමසන, සිහියෙන් යුක්තව විමසන කෙනා දැනගන්නවා මේකටයි රූපේ කියන්නේ, මේකටයි වේදනාව කියන්නේ, මේකටයි සංඥාව කියන්නේ, මේකටයි සංස්කාරය කියන්නේ, මේකටයි විඥානය කියන්නේ. ඒ විතරක් නෙමෙයි මෙහෙමයි රූපය හටගන්නේ, මෙහෙමයි වේදනාව හටගන්නේ, මෙහෙමයි සංඥාව හටගන්නේ, මෙහෙමයි සංස්කාරය හටගන්නේ.
මෙහෙමයි රූපය අභාවයට යන්නේ, මෙහෙමයි වේදනාව අභාවයට යන්නේ, මෙහෙමයි සංස්කාරය අභාවයට යන්නේ. එයා නුවණින් යුක්තව පින්වත්නි තේරුම් ගන්නවා. ඒ වගේම හටගන්න විදිය රූපේ මේකයි, රූපය හටගන්නේ මෙහෙමයි, රූපය අභාවයට පත්වන්නේ මෙහෙමයි, රූපය අභාවයට පත්වනවා කියලා කියන්නේ මේකයි. මේ විදියට පින්වත්නි පංච උපාදානස්කන්ධය සදාහටම නැති වීගෙන යන ආකාරය ආර්ය වූ ශ්‍රාවකයා පින්වත්නි නුවණින් යුක්තව විමසලා දැනගන්නවා. නුවණින් යුක්තවමයි දැනගන්න ඕන. එතකොට මේක දැනගන්න නම්, මේක තේරුම් ගන්න නම් අපි ඉස්සල්ලා ඉගෙනගෙන තියෙන්න ඕන, निराවුල් කරගෙන තියෙන්න ඕන පින්වත්නි බුදුරජාණන් වහන්සේ විස්තර කළ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන වුණාම පංචස්කන්ධය කියන්නේ මොකක්ද, පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව දැනගෙන අවබෝධයට පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕන. ඒතර තමයි ඔබට නිවන් මඟට උපනිශ්‍රේ වෙන ලෙස ධර්මපරියායක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්වත්නි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට ඇලිලා ගැලිලා වාසය කරන කෙනා, ආන්ගේ කෙනාට කියනවා පින්වත්නි සත්වයා කියලා. මොකටද? මේ පංච උපාදානස්කන්ධයට ඇලිලා ඉන්න කෙනා. එතකොට හිතලා බලන්න, රූපයට ඇලිලා ඉන්න කෙනා, වේදනාවට ඇලිලා ඉන්න කෙනා, සංඥාවට ඇලිලා ඉන්න කෙනා, සංස්කාරයට ඇලිලා ඉන්න කෙනා, විඥාණයට ඇලිලා ඉන්න කෙනා, ඇලිලා ගැලිලා වාසය කරන කෙනාට කියනවා පින්වත්නි සත්වයා කියලා. එතකොට යම් වූ කෙනෙක් පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා රූපය නිරුද්ධ වෙලා වේදනාව නිරුද්ධ කොටගෙන, සංඥාව නිරුද්ධ කොටගෙන, විඥානය නිරුද්ධ කොටගෙන, සංස්කාරය නිරුද්ධ කොටගෙන නිදහස් වුණු කෙනාට පින්වත්නි අපි කියනවා එයා නිවීමටපත් වෙච්ච කෙනෙක්, ඊතර වෙච්ච කෙනෙක් කියලා. එතකොට ඊතර වෙච්ච කෙනාට තියෙනවා පින්වත්නි පංච උපාදානස්කන්ධයක් නැහැ. හැබැයි යාට පංචස්කන්ධයක් විතරක් තියෙනවා. පංචස්කන්ධයක් විතරක් තියෙනවා, පංච උපාදානස්කන්ධයක් නැහැ. එතකොට සාමාන්‍ය සත්වයාට තියෙන්නේ පංචස්කන්ධයක් නෙවෙයි, එයාට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් පින්වත්නි. ආන්ගේ පංච උපාදානස්කන්ධයක් තියෙන කෙනාට තමයි අපි කියන්නේ සත්වයා කියලා. එතකොට ඇයි එයා එහෙම තියෙන්නේ? එයා චන්දරාගයෙන් යුක්තවම රූපයට ඇලෙනවා, චන්දරාගයෙන් යුක්තව වේදනාවට ඇලෙනවා, චන්දරාගයෙන් යුක්තව එයා සංස්කාරයට ඇලෙනවා, චන්දරාගයෙන් යුක්තව එයා විඥාණයට ඇලෙනවා. එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධයට එයා චන්දරාගයෙන් ඇලිච්ච නිසා, ඒ විතරක් නෙමේ ආසාවෙන් බැඳිච්ච නිසා එයාට පින්වත්නි පංච උපාදානස්කන්ධය හට ගන්නවා. චන්දරාගයෙන් නිදහස් වෙච්ච ගමන්, චන්දරාගයෙන් තියෙන බැඳීම එයා නිරුද්ධ කරපු ගමන්, ආශාවෙන් නිදහස් වෙච්ච ගමන් එයාට පින්වත්නි උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ. එයාට තියෙන්නේ පංචස්කන්ධය විතරයි. එහෙනම් දැන් මොකද්ද අපි කරගන්න ඕන? අපි පින්වත්නි මේ රූපය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕන. රූපේ පිළිබඳව අනවබෝධයක් තිබුණු නිසා තමයි චන්දරාගයෙන් රූපයට ඇලෙන්නේ. ඒතර පින්වත්නි කියන භාග්‍යවතුන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමන්ගේම ජීවිතය තුලින් පින්වත්නි
දකින්න බලන්න අවබෝධ කරගන්න අඳුනගන්න එකයි ඉස්සරලාම පින්වත්නි ශ්‍රාවකයා රූප උපාදානස්කන්ධය අඳුනා ගැනීමට කල යුත්තේ. එතකොට රූප උපාදානස්කන්ධය අඳුනා ගන්න කැමැති ශ්‍රාවකයා මුලින්ම කරන්න ඕන නැත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තමන්ගෙම ජීවිතය තුළින් බලලා හොඳට අඳුනගෙන ඉස්සල්ල ශ්‍රාවකයා රූප උපාදානස්කන්ධය අඳුන ගන්න ඕන. එතකොට මා උදා ඔබට දේශනා කරන්න පින්වත්නි මොකද්ද මේ රූප උපාදානස්කන්ධය කියන්නේ කියලා. රූප උපාදානය කියලා කියන්නේ තා රූපය කියලා කියන්නේ පින්වත්නි නැති වෙලා යන වෙනසිලා යන විනාශ වෙලා යන ස්වභාවයකින් යුක්ත දෙයක් තමයි රූපය කියලා කියන්නේ. දැන් අවබෝධ කරගන්න ඕන. එතකොට මේකේ තියෙන ධර්මතාවයේ ධර්මයේ විස්තර කරනවා රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපය පින්වත්නි සීතල නිසා වෙනසිලා යනවා නැසිලා යනවා විනාශ වෙලා යනවා. එහෙනම් ඍතු වශයෙන් මේ රූපය වෙනස් වෙලා යනවා. ඒක අවබෝධ කරගන්න ඕන. දැන් මම ඔබට තවත් පැහැදිලි කරන්න ඕන නිසා මෙන්න මෙහෙම කියන්නම්. සීතල නිසා රූපය නැසිලා වෙනසිලා වෙනස් වෙලා යනවා කියන උදාහරණයක් කිව්වොත් ඔබ වෙන රටකට සංචාරයේ සඳහා අවුරුදු 3කට විතර යනවා කියලා හිතන්න. එතකොට ඔබ ඒ රටට යනකොට ඒ රට හරිම සීතලයි. දැන් ඔබ දන්නවා බටහිර රටවල් තියෙනවා සීතල රටවල්. දැන් ආසියාවේ අපේ වගේ රටවල් ඉන්දියාව ලංකාව මේ වගේ රටවල් උෂ්ණාධික රටවල්. එතකොට අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැම පිච්චුණු පාටකින් යුක්තයි නැත්නම් අපි කියනවා තලෙළු පාටකින් යුක්තයි කියලා. හැබැයි සීතල රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ හැම සුදු පාටයි. ඒත්තන්ගේ ඇස් පවා වෙනස්. එනම් මේ රූපය වෙනස් වෙනවා මොනවත් එක්කද? රූපය වෙනස් වෙනවා පින්වත්නි ඍතුන් විදිහට මේ රූපය වෙනස් වෙනවා. අවබෝධ කරගත යුතු දෙයක්. එහෙනම් මේ රූපේ වෙනස් වෙනවා කියලා කියන්නේ රූපේ නිත්‍ය ස්වභාවයක් පවතින්නේ නැහැ කියන එක. ඍතු නිසා නැත්නම් දේශය නිසා මේ රූපේ වෙනස් වෙලා යනවා. ඒක අවබෝධ කරගන්න ඕන. දැන් ඔබ දන්නවා ටික කාලයකට ඔබ විදේශගත වෙලා આવොත් අවුරුදු 4-5ක් වගේ කාලය ඔබට පසු කාලීනව දකින්න අය කියනවා ඔයා ටිකක් සුදු වෙලා මහත් වෙලා වෙනස් වෙලා අපට අපි වගේ නෙමෙයි ටිකක් ඔයා පාට වෙනස් වෙලානි කියලා කියනවා. එහෙනම් බලන්න ඔබ විමසලා මේ රූපේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද කියලා. ඊළඟට මේ රූපය කර්මය නිසා වෙනස් වෙනවා. දැන් යත්ම ඔබට පැහැදිලි කළොත් මෙන්න මෙහෙම මූණේ තියෙන ලපයක් ඒ ලපේ පිහිටල තියෙන්නේ කර්මයට විපාකයක්. දැන් කොටසක් අයගේ තියෙනවා පින්වත්නි මුළු මූණෙම සම්පූර්ණ ලප පිහිටලා තියෙනවා. මූණේ භාගයක්ද සම්පූර්ණ මූණේද සම්පූර්ණ හිසේද සම්පූර්ණ අතේද සම්පූර්ණ පපුවේද සම්පූර්ණ පිටේද සම්පූර්ණ වම් කකුලේද සම්පූර්ණ දකුණු කකුලේද මේ සියල්ලම තීන්දුව කරන්නේ පින්වත්නි කර්මයට අනුව. කර්මයට අනුව නම් මේ රූපේ වෙනස් වෙනවා. දත් පිහිටන විදිහට නොපිහිටන අය ඉන්නවා. දත් පිහිටන්න ඕන විදිහට නෙමෙයි පිහිටන්නේ. ඒ කර්මානුරූපව යාට ලැබිච්ච දේ රූපේ වෙනස් වෙන විදිහ. තව අය ඉන්නවා පින්වත්නි මේ ලෝකයේ හිස් දෙකම එකට ඇලිලා උපදින දරුවෝ ඉන්නවා.
හිස් දෙක වෙන් වෙලා පින්වත්නි උදරයෙන් එකතු වෙච්ච දරුවෝ මේ ලෝකේ ඉන්නවා. එහෙනම් මේ රූපය තීන්දුව කරන්නේ කර්මයෙන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ රූපේ ස්වභාවය තමයි රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. කාල ගුණය නිසා කර්මය නිසා මේ රූපේ වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවයේ තේරුම් ගන්න ඕන එක. උණුසුම නිසා පින්වත්නි මේ රූපය නැසිලා යනවා, වෙනසිලා යනවා, වෙනස් වෙලා යනවා. ඔබට තවත් ඒක පැහැදිලි කළොත් මෙන්න මෙහෙම AC එකක් දාගෙන AC කාමරයක් ඇතුලේ හොඳට කෑම බීම ටික අරගෙන විවේකීව අවශ්‍ය කරන සිව්පස ප්‍රත්‍යලාභයෙන් පෝෂණය වෙලා ඉන්න ගිහි කෙනාගේ ශරීරය වැඩෙන විදිහත් අහිංසක ගමක ජීවත් වෙන ගැමි අම්ම කෙනෙක් ළඟ කාෂ්ඨක අවුවේ කුඹුරත් එක්ක හේනත් එක්ක ජීවත් වෙන අම්මගේ ශරීරයත් පාරට තාර දාන පාරේ ගල් අඟුරු ටික පාරේ තියෙන ගල් කැට ටික අතු ගාලා ඉවත් කරන ඒ අම්මා තාත්තගෙත් කළු පාට කළු ගල් ගොඩක් යකඩ කෑල්ලක් ලීයකට අමුණගෙන ඒ ගල් ටික තලන පොඩි කරන ඒ අම්මා තාත්තගෙත් අනුමත නොකලත් මාළු අල්ලන්න දැලක් අතේ තියාගෙන බිලි පිත්තක් අතේ තියාගෙන කරජ වතුර තරණය කරන තාත්ත කෙනෙකුගේ ශරීරයත් එක්කෙනාගෙන් එක්කෙනාට පින්වත්නි වෙනස්. එකම වයස වුණාට එකම රටක වුණාට එකම දේශගුණයක වුණාට මේ උණුසුමත් එක්ක මේ ශරීරයෙන් නැසිලා යන බව අපි තේරුම් ගන්න ඕන. ඒක තමයි පින්වත්නි දුක්ඛාරිය සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උණුසුම නිසා, රස්නේ නිසා, දේශගුණය නිසා මේ ශරීරය වෙනස් වෙලා යනවා. මේ රූපය වෙනස් වෙලා යනවා. ඊළඟට බඩගින්න නිසාත් තිබහ නිසාත් මේ ශරීරය පින්වත්නි වෙනස් වෙලා යනවා තේරුම් ගන්න ඕන. නිදන්ගත රෝගයකට පත්වෙච්ච තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් රෝහලේ ඇඳක මාසයක් දෙකක් වගේ කාලයක් ඉන්නකොට ඒ අම්මගේ මස් ටික දිය වෙලා ගිහිල්ලා ඒ තාත්තගේ මස් ටික දිය වෙලා ගිහිල්ලා ඇස් දෙක ගිලා බැහැලා මූණේ තිබුණු පුෂ්ටිමත් ස්වභාවය නැති වෙලා ගිහිල්ලා හරියට අට්ටික සංඥාව දියුණු කරගන්න ඇටකෑලි ගොඩක් අපි දැක්කා වගේ ඒ ශරීරයේ මස් කලඳක්වත් නැතුව නහරවැල් උඩට ඉලිප්පිලා හැමේ ඇටකෑල්ලට බැඳිලා හරියට අර මදය අයින් කරලා වතුර ගෙනියන්න ගත්ත ලබු කලගෙඩියක් වගේ මේ ශරීරය දිරලා ගියපු බව අපට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ආහාර නොගැනීම නිසාත් ආහාරය නිසාත් බඩගින්න නිසාත් පිපාසය නිසාත් මේ පින්වත්නි මේ රූපය දිරලා යනවා, වෙනසිලා නැසිලා යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ දකලා ඇති දකින්න කියලා අපි යෝජනා කරනවා. එතකොට අතුරු අනතුරු වෙලා මේ ශරීරය නැසිලා යනවා, විනාශ වෙලා යනවා. එතකොට මේ අනතුරක් වුණාම දැන් ඔබට තවත් පැහැදිලිව කිව්වොත් ඇක්සිඩන්ට් එකක් වුණාම රියානතුරක් වුණාම මේ ශරීරය පින්වත්නි විකෘති ස්වභාවයට පවාපත් වෙච්ච දරුව පිළිබඳව වැඩිහිටියෝ පිළිබඳව ඔබ දැකලා ඇති, අත්විඳලා ඇති ඔබේ ජීවිතය තුල. ඊ타ත්ම කායික ස්වභාවයකින් යුක්තව කායික ශක්තිමත් ස්වභාවයකින් යුක්තව ජීවත් වෙච්ච අයට
රියානතුරක් වගේ ස්වභාවික අනතුරක් වුණාම, ගහකින් වැටුණාම, පලංචියකින් වැටුණාම, යම් උස්ස්ථානයකින් වැටුණාම, ලිස්සල වැටුණාම විවිධ අන්තරායන් පැමිණිලා මේ රූපය වෙනස් වෙලා යනවා, නැසිලා යනවා, විනාශ වෙලා යනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මපරියාය රූපපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපය පින්වත්නි සීතල නිසා වෙනසිලා යනවා, උණුසුම නිසා නැසිලා වෙනසිලා යනවා, බඩගින්න පිපාසය නිසා වෙනසිලා නැසිලා යනවා, විවිධ රෝග පීඩාවන් නිසා නැති වෙලා වෙනසිලා යනවා, අතුරු ආන්තරායන් නිසා මේ ශරීරය වෙනසිලා නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්තටම මේ නැසිලා වෙනසිලා යන්නේ මොකක්ද කියන එක ධර්මයේ තුල තේරුම් ගන්නයි ඔබට මායේ උක්ත දඳහම් කාරණාව දේශනා කළේ. පින්වත්නි, මේ නැති වෙලා විනාශ වෙලා යන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මොනවද මේ නැසිලා යන්නේ, වෙනසිලා යන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නැති වෙලා යන්නේ, වෙනසිලා යන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් තමයි පින්වත්නි මේ විනාශ වෙලා යන්නේ, නැති වෙලා යන්නේ, වෙනස් වෙලා යන්නේ. එහෙනම් මේ ශරීරයට කියන නමක් තමයි රූපය. ශරීරයට කියන නම රූපේ නම් රූපේ හැදිලා තියෙන්නේ මොන වගේන්ද කියලා යම් වූ කෙනෙක් ඇහුවොත්, යම් වූ කෙනෙක් ප්‍රශ්න කළොත්, ඔය කියන රූපය හැදිලා තියෙන්නේ මොන වගේන්ද කියලා, ඒ රූප හැදිලා තියෙන්නේ පින්වත්නි සතර මහා ධාතුන්ගෙන්. එහෙනම් ඒ සතර මහා ධාතුන් පින්වත්නි සීතල නිසා වෙනස් වෙනවා, උෂ්ණය නිසා වෙනස් වෙනවා, බඩගින්න නිසා වෙනස් වෙනවා, පිපාසය නිසා වෙනස් වෙනවා, රෝග පීඩා නිසා වෙනස් වෙනවා, අතුරු අන්තරායන් නිසා වෙනස් වෙනවා. මොකක්ද මේ වෙනස් වෙන්නේ? අපි දකින්නේ වෙනස් වෙනවා කියලා අම්මා, අපි දකින්නේ වෙනස් වෙනවා කියලා තාත්තා, අපි දකින්නේ වෙනස් වෙනවා කියලා මේ ගොඩනැගිලි, මේ ආදී කීනොකී ද්‍රව්‍යයන්. නමුත් ධර්මාවබෝධයකට පත්වෙච්ච ශ්‍රාවකයෙක් දකින්නේම පින්වත්නි මේ වෙනස් වෙන්නේ පඨවි ධාතුවෙන් හටගත්තු දෙයමයි, ආපෝ ධාතුවෙන් හටගත්ත දෙයමයි, තේජෝ ධාතුවෙන් හටගත්ත දෙයමයි, වායෝ ධාතුවෙන් හටගත්තු දෙයමයි පින්වත්නි මේ වෙනස් වෙලා යන්නේ කියන එක තේරුම් ගන්නවා කියනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මේ උපාදානස්කන්ධයන් කියන්නේ රූප ගොඩක් කියන අර්ථයෙන් නම් නෙවෙයි. ඉතින් ඒ අර්ථයෙන් නොවෙන්න කියන්නත් හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ ස්කන්ධය කියලා වචනයක් කියනවා. මේ ස්කන්ධ කියන්නේ නියම අර්ථය තමයි මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. පින්වත් මහණෙනි, අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? මේ ස්කන්ධ කියලා කියන වචනය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පින්වත් මහණෙනි, අතීතයේ නිරුද්ධ වෙලා ගියපු යම් රූපයක් තියෙනවද? එතකොට හට නොගත් අනාගතයේ යම් රූපයක් තියෙනවද? හට අරගෙන මෙමොහොතෙහි පවතින වර්තමානයේ යම් රූපයක් තියෙනවද? තමන්ගේ කියලා රූපයක් තියෙනවද? අනුන්ගේ කියලා රූපයක් තියෙනවද? තමන්ගේ කියලා අනුන්ගේ කියලා තියෙන රූපය ගොරෝසු ස්වභාවයකින් යුක්ත රූපයක්ද? සිනිඳු ස්වභාවයකින් යුක්ත රූපයක්ද? ප්‍රනීත ස්වරූපයකින් යුක්ත රූපයක්ද? හීන ස්වභාවයකින් යුක්ත රූපයක්ද? ළඟ පවතින රූපයක්ද? දුර පවතින රූපයක්ද? ආන් ඒ
කොටස් වලට කියනවා මහණෙනි රූප උපාදානස්කන්ධය කියලා. එතකොට බලන්න පින්වත්නි මේ උපාදානස්කන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහ. දැන් ඒක ධර්මයේ විස්තර කරන විදිහත් අපි විමසලා බලමු. සැබෑම තේරුම තමයි එනම් මොකද්ද? අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් කියන කාලයත් ආධ්‍යාත්මිකත් බාහිරත් ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන අවකාශයත් තුළ පවතින දෙයට තමයි කියන්නේ පින්වත්නි ස්කන්ධ කියලා. ඒවට තමයි කියන්නේ ස්කන්ධ කියලා. එතකොට සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන රූපය යම් කාලයක් අවකාශයක් තුළ පවතිනවා නම් ආන්ගේ පවතින නිසා අපි කියනවා රූපස්කන්ධය කියලා. ඔබට තවත් ඒක මම පැහැදිලි කරන්නම්. රූපය අතීතයේ තිබුණු එකක් හෝ අනාගතයට තියෙන එකක් හෝ වර්තමානයේ පවතින එකක් කියන කාලය තුල ආධ්‍යාත්මිකත් බාහිරත් ගොරෝසුත් හීනත් දුරත් ළඟත් කියන අවකාශයක් ඒ කාලයක් තුල පවතින දෙයට තමයි අපි කියන්නේ ස්කන්ධ කියලා. ආන්ගේ ස්කන්ධ වලින් හටගත්ත රූපය ඒ කාලය තුල පවතිනවා නම් ඒ කාලය තුල පැවතිච්ච නිසා තමයි අපි යාට කියන්නේ රූපස්කන්ධය කියලා. එතකොට පින්වත්නි ස්පර්ශයෙන් හටගත්ත විඳීමත් හඳුනා ගැනීමත් එතකොට ඒ හඳුනා ගැනීම තුල පවතින කාලය අවකාශය තුල පවතින නිසා යාට අපි කියනවා වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධය කියලා. සංකාර ස්කන්ධය කියනවා මෙතනදී සංකාර කියන්නේ පින්වත්නි චේතනාවට. චේතනාවට තමයි මෙතන සංස්කාරය කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීමට නම් පංච උපාදානස්කන්ධේ භාවනාවේදී අපි දියුණු කරගත යුතු එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පින්වත්නි රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංස්කාරය පිළිබඳව, විඥානය පිළිබඳව අවබෝධ කළ යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වත්නි අවබෝධයක් නැති ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධයක් නැති වෙච්ච ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥාන දකිනම පින්වත්නි මම මගේ ආත්මය කියලා. ඒ දැකලා ආත්මේ වශයෙන් එයා සතුටු වෙනවා. ඒකට ධර්මයේ පින්වත්නි උගන්වනවා අභිනන්දති කියලා. පංච උපාදානස්කන්ධය පිළිබඳව තේරුම් නොගත්ත කෙනා භික්ෂුව රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ ආත්මය වශයෙන් සතුටින් පිළිගන්නවා. ඒ කියන්නේ අභිනන්දති. ගුණයක් නැතිකොට ඒකේ ගුණ දකිනවා. ඒ කියන්නේ අභිවදති. අභිනන්දති අභිවදති. එවිතරක් නෙවෙයි පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය වැළඳගෙන සිටිනවා. ආන්ගේ වැළඳගෙන ඉන්න කෙනා කියනවා පින්වත්නි අජ්ජෝසාය තිට්ඨති කියලා.
රූප වේදනා සංඥා සංකාර විඥාන සතුටින් පිළි අරගෙන වැළඳගෙන ආසාවෙන් ඉන්න කෙනා පින්වත්නි කෙරේ ආසාව උපදින කෙනා uppajjati nandati ඒ ආශාව උපාදානයක් බවට පත් කර ගන්නවා. එතකොට ආසාව උපාදානයක් බවට පත් කරගත්තට පස්සේ යා නන්දති තදු පාදානාය අර උපාදානය කරගත්ත දේ විපාකය නිසා දැන් රූපය උපාදාන කරගත්තා, වේදනා උපාදානය කරගත්තා, සංඥා උපාදානය කරගත්තා, විඥානය උපාදානය කරගත්තා. උපාදානය කරගත්ත නිසා විපාක විඳින්න ඕන නිසා යා කර්මය සකස් කරගන්නවා. පුඤ්ඤාභි සංස්කාරයක්, අපුඤ්ඤාභි සංස්කාරයක්, ආනෙන්ජාභි සංස්කාරයක් ලෙස සංස්කාර රැස් කරගන්නවා. එහෙනම් සංස්කාර රැස් කරගත්තා නම් එයාට මොකද්ද වෙන්නේ? සංස්කාරයන් රැස් කරගත්තට පස්සේ තස්ස උපාදාන පච්චය භවෝ හෝති. විපාක පිනිස රැස්සුණු දේ කර්මය නිසා රැස්වෙච්ච දේ විපාකය පිනිස එයා ඉපදීම සිදු කරගන්නවා. ඒ කියන්නේ මොකද්ද? භවපච්චයා ජාති. ඉපදීම නිසා යා ජරාවට පත් වෙනවා. ජරාවට පත් වෙනවා, දිරීමට පත් වෙනවා. එවිතරක් නෙවෙයි පින්වත්නි, නැවත මරණයට පත් වෙනවා. ශෝක කරන්න, දුක් විඳින්න, දුම්නස් දෙන්න, මේ විදියට දුක් සමුදායකට මුහුණ දෙන්නේම ඒ ශ්‍රාවකයා නුවණින් යුක්තව මේ පංච උපාදානස්කන්ධය හට ගන්න ආකාරය නොදැක්ක නිසා. දැන් එනං ඔබ හිතලා බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට නිර්මලයිද? සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන පද විවරණය. ඇහෙන් කබ කඳුළු වෙන එක, කනට වේදනාව දැනෙන එක, දතේ කැක්කුම හට ගන්න එක දුක ලෙස අපි දැක්කට ඊට වඩා කොතරම් ගැඹුරුව බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුවත් බුදුන් වහන්සේ අපට දේශනා කළාද? එහෙනම් මොකක්ද අපි කරගන්න ඕන? මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේම පින්වත්නි පටිච්ච සමුප්පාදය නිසා කියන බව තේරුම් ගන්න ඕන. මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ මව නිසා, පියා නිසා, සහෝදරයා නිසා, අසල්වාසීන් නිසා කියන කාරණාව නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේම පටිච්ච සමුප්පාදය නිසා බව තේරුම් ගන්න ඕන. එහෙනම් පංච උපාදානස්කන්ධය හැදෙන එක නවතිනවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය හැදෙන එක සහ මුලින්ම නැති කරලා දානවා. ඒ කියන්නේ යාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙච්ච දවසට. එහෙනම් අවබෝධ කරගත යුතුයි මේ දුක කියන ලෝකේ පවතින සත්‍යය. මා ඔබට පින්වත්නි සූදානම් වූ විදියටම සමාධි භාවනා සූත්‍රයේ තියෙන කාරණා ටිකක් පැහැදිලි කරන්නම්. එහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන ධර්මපරියායේ විදියටම පින්වත් මහණෙනි මේ රූපයේ වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥානයේ අස්තංගමේවත් අභාවයට යාම කුමක්ද?
මේ කරුණේලා භික්ෂුව අවබෝධ ඥානීය තුලින් කෙලෙස් ප්‍රහාණය වී යන පරිදි යථාර්ථය දැකීම නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානය මමය මගේය මගේ ආත්මය වශයෙන් නොපිළිගත යුතුය. අනභිනන්දති ඒකේ ගුණ නොකිය යුතුය. අනභිවදති කැමැත්ත නොගත යුතුය. අනජ්ජෝ සාය තිට්ඨති එසේම නොපිළිගෙන සිටිය යුතුය. ඒකේ ගුණ නොකිය යුතුය. ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව තිබුණු යම් ආශාවක් තියේදී ආශාව නිරුද්ධ කරලා දානවා නම් ආශාව නිරුද්ධ වීම නිසා පින්වත්නි උපාදානය නිරුද්ධ වෙනවා. එහෙනම් උපාදානය නිරුද්ධ වීම නිසා විපාක පිණිස කර්මය සකස් වෙන්නේ නැහැ කියනවා. කර්මය සකස් වෙන්නේ නැත්නම් භවයේ නිරුද්ධ වීම නිසා උපතක් සකස් වෙන්නේ නැහැ කියනවා. උපතක් සකස් නොවෙනවා නම් එයාට ජරා ජීරණ වීම, මරණයටපත් වීම, ශෝක වීම, දුක් දුම්නස් ඇති වීම නිරුද්ධ වෙලා යනවා කියනවා. ඒතකොට ඊළඟට කියනවා මුළු මහත් දුක් සමුදායම යා නිරුද්ධ කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥානයේහි අභාවයට පත්වීම කියලා මහණෙනි දැකිය යුත්තේ මේකයි කියලා සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සාංශාරික පැවැත්ම නැති කරගන්න විදිය, සාංශාරික පැවැත්ම දුරු කරගන්න විදිය බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ධර්මපරියාය තුල අපිට විස්තර කරලා තියෙනවා. ඒ නිසා මම ඔබට අද ඊ타ත්ම කෙටියෙන් විස්තර කරනවා අනිත්‍ය ස්කන්ධ භාවනාව ඔබේ ජීවිතයේ මොහොතක් හෝ වඩා කුසල් ධර්මයෝ දියුණු කරගන්න වීරිය සිත්ම උපදිත්වා යන ප්‍රාර්ථනාවෙන් කොහොමද පින්වත්නි ඒක දියුණු කරගත යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විවේකී ස්ථානයකට තමන් ගොස් තුනුරුවන් කෙරෙහි තමන්ගේ ජීවිතය පූජා කරලා තමන්ගේම ජීවිතය පිළිබඳව රූපය පිළිබඳව මේ විදිහට මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ තමයි පින්වත්නි අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් තියෙනවද ආන්ගේ සියලුම රූපයන් සතර මහා ධාතුන් නිසා හටගත් නිසා වහා වෙනස් වී යන හේඳ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. වර්තමාන භවයේ තිබෙන මේ රූපයක් ඇද්ද? ඒ සියලුම රූපයන්ද සතර මහා ධාතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. අනාගතයේ හටගත් යම් රූපයක් ඇද්ද? ඒ සියලුම රූප සතර මහා ධාතුන් නිසා හටගන්නා හේයින් වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මගේ නොවේයි, මගේ ආත්මය නෙවෙයි. අනුන්‍යයි සලකන යම් රූපයක් ඇද්ද? ඒ සියලුම රූප සතර මහා ධාතුන් නිසා හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මගේ නොවේයි,
මගේ ආත්මය නොවේයි. ගොරෝසු යැයි සලකන යම් රූපයක් ඇද්ද ඒ සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත් නිසා වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. සියුම් යැයි සලකන යම් රූපයක් ඇද්ද ඒ සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත් නිසා වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මගේ නොවේයි, මගේ ආත්මය නෙවෙයි. යහපත් යැයි සලකන යම් රූපයක් ඇද්ද ඒ සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නොවේයි, මාගේ නොවේයි, මාගේ ආත්මය නොවේයි. දුර තිබෙන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නෙවෙයි, මාගේ නොවේයි, මාගේ ආත්මය නොවේයි. ළඟ තිබෙන යම් රූපයක් වෙද්ද ඒ සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලුම රූප මම නොවේයි, මාගේ නොවේයි, මාගේ ආත්මය නොවේයි කියන අනිත්‍ය ස්කන්ධ භාවනාව පින්වත්නි ඔබ වේදනා ස්කන්ධයත් ඒ විදිහටම, සංඥා ස්කන්ධයත් ඒ විදිහටම, සංස්කාර ස්කන්ධයත් ඒ විදිහටම, විඥාන ස්කන්ධයත් ඒ විදිහටම දියුණු කරගන්න ශ්‍රාවකයාට පින්වත්නි දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පිටුවහලක් වෙනවා. ඔබටද මේ උතුම් ධර්මය නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. සුපින්වත්නි අද ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්මපරියාය මුළු ලෝකෙටම විසුරුවා හරින්නට ප්‍රඥා නාලිකාව තුලින් සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ තලවතුගොඩ පදිංචි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යිනී ආයුර්වේද වෛද්‍ය රේණුකා මාල්කාන්තේ පින්වන්ත මහත්මිය, නාලනී පෙරේරා, රත්නපාල පෙරේරා, සුනිල් පෙරේරා, රූපා වසන්ති යන දරුවන් විසින් මේ උතුම් ධර්ම දානමේ පින්කෙමෙහි දායකත්වයේ දරා තිබෙනවා. ඒ හැම දිනාටම වහවහ නිවන් අවබෝධ පිණිසම මේ කුසල් උපකාර වේවා යන ප්‍රාර්ථනාව අපි ප්‍රාර්ථනා කරනු. රැස් කරගත් ධර්ම දානමේ කුසල ශක්තිය හොරණ පදිංචිව සිට අවුරුදු 96ක් ආයු වින්දනය කරමින් විශේෂයෙන්ම මතු සංසාරයේ පැවිදි දිවියක් ප්‍රාර්ථනා කරමින් සිටි 2015 අප්‍රේල් මාසයේ 6 වන දින පරලෝසපත් එම් ඩේවිඩ් පෙරේරා ආදරණීය පියාණන් හටද වසර 95ක් ආයු වින්දනය කොට 2021 අප්‍රේල් මාසයේ 5 වන දිනට පරලෝසපත් පිසෝමාවති ආදරණීය මෑණියන් හටද ගම්පල පදිංචිව සිටි සිල්නට රත්නායක නැන්දනිය සහ පවුලේ ඥාතීන් ලෙස 2020 සහ 21 යන වසරවල මිය පරලොව ගිය මෛත්‍රී රත්න කීර්ති වංශ මෙතිතුමාටත් විශේෂඥ වෛද්‍ය රවිනාත් කත්‍රි ආරච්චි මෙතිතුමාටත් මෙපින් බලාපොරොත්තුවෙන් සිටින සසර පුරා මෙලවින් සමුගත් මව්පස පාර්ශවයේ සහ පියපස පාර්ශවයෙහි සියලු ඥාතීන් වෙත්නම් මේ සියලු දෙනාටද මේ කුසලානිසංසය හේතු කොටගෙන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපි රැස් කරගත් කුසල ශක්තිය ප්‍රඥා නාලිකාවට අනුශාසනා පවත්වන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාටද පඬිත හාමුදුරුවන් වහන්සේලාටද දේශනාවන් මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව දේශනා කරන මහා සංඝරත්නයටද මෙලව යහපත උදා වේවා, පරලොව යහපත උදා වේවා, උතුම් නිවනේම සැනසුම ලබත්වා. සාදු සාදු සාදු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී ඔබටත් ධර්ම දානය සදහැසිතින් පූජා කළ පින්වත් ලොකු කුඩා හැම දෙනාටමත් ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඒ උතුම් මහා මහ නිවන අවබෝධ වේවා. සාදු සාදු සාදු. රාගක්ඛයෝ නිබ්බානං